नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामीतमिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पदा वेरमणि सिक्खापदं समादयामि मिच्छाजीवा वेरमणि सिक्खापदं समादयामि අප පසුගිය දිනෙහි විභූතාරම්මන අවිභූතාරම්මන කියන මේ වීති දෙක පිළිබඳව කතා කළා. දෙවෙනුව කියවුණු විභූතාරම්මන වීතිය චිත්තක්ෂණ 14ක අවශ්‍ය නොලැබෙන අතීත අනාගත වර්තමාන කාලික කාමාවචර සිත් හා චෛතසික විඤ්ඤාති රූප ලක්ෂණ රූප කියන මේවා අතීත හා අනාගත කාලික ඉතිරි දෙවිසි රූපයක් කියන මේවා අරමුණු කොට ඇතිවන අතීත භවාංගයේ නොමැතිව ඒ අතීත භවාංගයේ නොමැතිව ඇතිවනවයි කියන එකෙන් අප තේරුම් ගත්තේ ඒ සිත් පිළිබඳව නැත්නම් ඒ චිත්ත වීති වලට ලැබෙන අරමුණ පිළිබඳව ඒ චිත්තක්ෂණ 17ක අවශ්‍ය ප්‍රස්තාර කිරීම නොකරන බැවින් එනේ ඒවා එක්කෝ ඇති වෙලා නැති වුණු ඒවා එහෙම නැත්නම් තවම ඇති නුණු ඒවා එහෙම නැත්නම් චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැති ඒවා ඒ කියන්නේ දැන් සිත් ගත්තම චිත්තචෛතසිකේ කියවම ඒවට චිත්තක්ෂණ 17ක අවශ්‍ය නැහැ අනේ එහෙම ඒ අතීත අනාගත වර්තමාන කාමාවචර සිත් හා චෛතසික දැන් එහෙම කාමාවචර සිත් අපට ඇති වුණු සිත් අපට ඇති වෙන්නට තිබෙන සිත් කියන මේවා තරමුණු කර හැකි. ඒ අවස්ථාවලදී ඒවා එතකොට වර්තමානයි අනාගතයි. දැන් ඇති වෙන සිත් කියනකොට දැන් Tamanට හෝ අන්‍යයන්ට සාමාන්‍යයෙන් අපට ඇතිවන සිත්යේ කියා ගන්නා විට ඒ එක ඇති වූ සිතක් ගැන අරමුණු කරන විට ඒ සිත නැති වෙලා. ඒ සිතම නෙවෙයි. එහෙත් අන්‍යයන් පිළිබඳව නම් පුළුවන් ඒ අවස්ථාවේදීම තිබෙන සිතේ ගන්න. නමුත් ඒ වර්තමානයේ කියන තැන්වලදී එනවා ඒ සන්තති පච්චුප්පන්න කියලා එකක්. සන්තති පච්චුප්පන්නේ කියන්නේ ඒ අර උපාදිතටි භංග කියන ක්ෂණත්‍රය නෙවෙයි. සන්තතියක් වශයෙන් ගත්තම ඒක ධර්මයේ පරම්පරාවක්. දැන් සමහර අවස්ථාවලදී උෂ්ණ රූපය කියලා තියෙනවා. උෂ්ණය නැත්තම් ඒ රස්නය තේජෝ ධාතුවනේ. තේජෝ ධාතුව දැන් මෙහෙම තැනකදී අපි ඊටාම උෂ්ණ තැනක සිට සිසිල් තැනකට යනවා. ඒකට උෂ්ණ තැනක තිබුණු ඒ රූප වලට වඩා වෙනස් වූ රූප කොටසක් මේ සිසිල්යේ කියන්නේ. ඒ වගේ දැන් සිසිල් තැනක සිට උෂ්ණ තැනකට යනවා. එතකොට මේ පැවත්නා වූ රූප පිළිබඳව තියෙනවා
උෂ්ණ රූප પરම්පරාවක් සීත රූප પરම්පරාවක්. ඒ પરම්පරාව පිළිබඳව සැලකෙන විට ඒකට කියන්නේ ඒකත් පච්චුප්පන්නේ නමුත් සම්තති පච්චුප්පන්නේ. ඒක උපාදිතී භංග කියන ක්ෂණත්‍රය පිළිබඳව නෙවෙයි සැලකන්නේ. ඒ උපාදිතී භංග වශයෙන් පවත්න ක්ෂණ රාශිය එකකට අනුතුරු එකක් වශයෙන් උපදන પરම්පරාවක් හැටියට ගන්න. ඒ එහෙම පච්චුප්පන්නේ තියෙනවා සම්තති පච්චුප්පන්න, කන පච්චුප්පන්න, අද්ධා පච්චුප්පන්න කියලා තව එකක්. දැන් අද්ධා පච්චුප්පන්නේ කියන්නේ භව පිළිබඳවයි ඒ කතාව. අද්ධ කියනකොට අතීත අද්ධා, පච්චුප්පන්නෝ අද්ධා, අනාගත අද්ධා කියලා. ඒ කියන්නේ අතීත අද්ධා කියලා කිව්වේ අතීත කාලයේ භවය පිළිබඳව. ඒ කියන්නේ මීට పూర్ව භවය. පච්චුප්පන්න අද්ධා කියලා ගත්තේ මේ භවය පිළිබඳව. අනාගත අධ්‍යා කිව්වේ ඒ අනාගත භවය පිළිබඳ. දැන් පටිච්චසමුප්පාදෙහිදී එහෙමනේ කතා කරන්නේ. තත්ත්වය අධ්‍යා කියලා කියන්නේ අධ්‍ය තුනක් ඇත්තේ. ඒ කිව්වේ කාල වශයෙන් ගත්තම අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය භව වශයෙන්. අතීත භව, වර්තමාන භව, අනාගත භව. එතකොට එතන අධ්‍යා පච්චුප්පන්නේ කියන්නේ මේ වර්තමාන භවය පිළිබඳව. අධ්‍යා පච්චුප්පන්න. එහෙම පච්චුප්පන්න කියන එකේදීත් තියෙනවා. පච්චුප්පන්න කියන්නේ වර්තමාන කියන තේරුම. මේ පච්චුප්පන්නේ තියෙනවා ඒ විදිහේ වෙනස්කම් දැනගන්න. දැන් කාහට හරි සිතක් අරමුණු වන විට සිතකටනේ සිතක් අරමුණු වන. දැන් අරමුණු කරන ධර්මයේ කියන්නේ සිතමයි. සිත නැත්නම් අරමුණු කිරීමක් නැහැ. අරමුණු ගන්නා ධර්මයේ සිත. ඒ සිතත් සමග උපදනා චෛතසිකේනේ ඒ අරමුණෙහිම එල්බගෙන ඇති වෙනවා තම තමන්ට අයත් ඒ කෘත්‍යයන් සිදු කරමින්. දැන් එහෙම ඒ ඇතිවන සිතට අරමුණක් නැතිව උපදින්නටත් බෑ. ඒ නිසා අපට කොයි වේලාවක හෝ මොන විදිහේ සිත් උපන්නා ඒකෙන් අදහස් කරන්නේම යමක් පිළිබඳව සිතනවා කියන. එතකොට සිතන දේ අරමුණයි කියන එක වර්තමාන එකක් වන්නට පුළුවන්, අතීත එකක් වන්නට පුළුවන්, අනාගත එකක් වන්න. ඒ අතීත, අනාගත, වර්තමාන කාලික කාමාවචර සිතා චෛතසික. ඊළඟට අර චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් නැති විඤ්ඤාප්ති රූප දෙක. විඤ්ඤාප්ති කියන ඒවා අප සාමාන්‍යයෙන් දැනගෙන තිබෙනවානේ. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියලා දෙකක්. ඒ දෙක ලක්ෂණ රූපේ කියන අර උපචය, සම්තති, ජරතා, අනිත්‍යතා කියලා රූප පිළිබඳව එනවා. ඒවට කියන්නේ ලක්ෂණ රූප. ඒවා ඒ අතීත, වර්තමාන, අනාගත කාලික. ඊළඟට අතීත, අනාගත කාලික. ඒකට ගත්තේ නෑ වර්තමානයේ. අතීත, අනාගත කාලික අර කියපු රූප හැර එතන රූප වශයෙන් කිව්වනේ 6ක්. විඤ්ඤාති රූප 2යි, ලක්ෂණ රූප 4යි කියලා. ඒ 6 ඇර ඉතිරි දෙවිසි රූපය. ඒ දෙවිසි රූපයේ අතීත හා අනාගත. වර්තමානයේ නෙවෙයි. අතීත දෙවිසි රූපය එහෙම නැත්නම් අනාගත දෙවිසි රූපය. කියන මේවා ආරමුණු කොටගෙන උපදනා ඒ චිත්ත වීතියේ අතීත භවාංග දක්වන්නේ නැහැ. අතීත භවාංග නැතිව එතකොට භවාංග නැතිව භවාංග ඇති නොවි චිත්ත වීතියක් උපදින්නට බෑ. කියන්නේ භවාංග තිබෙන්නට ඕනේ. ඒ භවාංග නවත්තලා ඊළඟට චිත්ත වීතිය හට ගන්න. ඒ නිසා චිත්ත වීතිය ප්‍රස්ථාර කරන විට භවාංගයක් දක්වනවා. පටන් ගන්නේ ඒ අරමුණ ద్వාරයට ලැබීම. ඊතර ద్వාරය කියේ මනෝද්වාරය. ඒ ලැබෙන මනෝද්වාරයේ ගැටෙන අවස්ථාව තමයි භවාංග චලනයෙන් දක්වන්නේ. ඊළඟට භවාංගයේ සිඳී මනෝද්වාරා වජ්ජනයේ ඉපද ජවනය සත්වරක් හටගෙන තදාරම්මණය ඉපදිලා භවාංගයට තදාරම්මන දෙකක් උපදින. දැන් එතන ඒ තදාරම්මණයේ ගත් බැවින්ම තේරුම් ගත යුත්තේ මේ අරමුණු කරන සියලුම ධර්ම කාම ධර්ම කියන ගොඩටයි ඇතුළු වන්නේ. කාම ධර්ම. ඒ කියන්නේ කාමාවචර ධර්ම. කාමාවචර සිත හා චෛතසිකය කියලා ගත්තා.
අනිත් වගත්තේ රූප. රූපත් කාමාවචර. සබ්බංච පනීතං රූපං කාමාවචරං කියලා කියන්නේ සියලුම රූප කාමාවචරයි. ඒ කාමාවචර ධර්ම. ඒ නිසා ඒ තදාරම්මන දැක්වීමේදී ඒක තේරුම් ගන්නට. යම් චිත්ත වීතියක තදාරම්මන ප්‍රස්තාර කරනවා නම් එවිට තේරුම් ගත යුතුයි ඒ චිත්ත වීතියෙහි සිත්වල අරමුණ වූයේ කාම ධර්මයන් අතුරෙන් යමක්. ඒ එක පැත්තක්. අනිත් විදිහට සලකනවා නම් ඒ යම් චිත්ත වීතියක තදාරම්මන ප්‍රස්තාර කොට ඇතනම් ඒ අරමුණ මේ කාම අරමුණක් මිසක වෙන අරමුණක් නොවිය හැකියි කියන්නේ. ඊළඟට කී අවිභූතාරම්මන චිත්ත වීතිය. එය තමයි ඊටාම වැඩි සංඛ්‍යාවක් අරමුණු ඇති චිත්ත වීතියව. කියන්නේ මේ චිත්ත වීතිය ඇති වෙනවා බොහෝ අරමුණු ගනිවි ගන්නට පුළුවන් චිත්ත වීතියක් හැටියට. තවත් විදිහකින් කියනවා නම් ඒ අවිභූතාරම්මන වීතිය යම් විටක ඇතිවෙන අවස්ථාවේදී ඒ චිත්ත වීතියේ අරමුණ වන්නට පුළුවන් සිත් 89 අතුරෙන් යම් කිසිවක්. ඒ සිත් 89ක්. ඒ 89 අතුරෙන් යම් කිසිවක්. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට එපා. ඒ චිත්ත වීතිය අපට උපදිනවා නම් අපටත් ඒ සිත් 89 අතුරෙන් යම් කිසි එකක් අරමුණු කළ හැකියි. එහෙම අපට ඒ 89ම අරමුණු කරන්නට බෑ. අපට අරමුණු කොහේවත් අරමුණු කරන්නට බැරි මාර්ගඵලයක් නොලැබූ කෙනෙකුට කොහොමදවත් අරමුණු කරන්නට බෑනේ. ඒ මාර්ගඵල සිත් එහෙම අරමුණු කරන්නට බෑ. අනේ ඒ නිසා තේරුම් ගන්නට ඕනේ ඒක සුදුසු පරිදි ඒ අරමුණ ගැනීම. දැන් අපගත හොන් රහතන් වහන්සේට තමන් වහන්සේ උපදවාගත් මාර්ගය අරමුණු කොට යම් චිත්ත වීතියක් ලැබෙනවා නම් ඒ චිත්ත වීතිය මේ අර දෙවෙනි කී අවිභූතාරම්මන චිත්ත වීතියක් වෙන්නට ඕන. ඒ චිත්ත වීතියෙහි ජවන් ලැබෙනවා නමුත් තදාරම්මන උපදින්නේ නැහැ. ඒ නිසා ඒ අවිභූතාරම්මන වීතිය උපදින ආකාරය දක්වන්නේ කාලත්‍රයට අයත් සිත් 89 චෛතසික 52. කාලත්‍රයට කියනකොට අතීත වර්තමාන අනාගත කියන කාල තුනටම අයත් සිත් 89. සිත් වලට තියෙනවනේ එහෙම කාලයක් නේ. ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා ඇතිවන්නට කලින් අනාගතේ කියනවා, ඇති වී පවත්නා කාලය තුලදී වර්තමානයේ කියනවා, ඇති වී නැති වුණාම අතීතේ කියනවා. එහෙම ඒ සිත් 89ත් ඒ සමගයේ දෙන චෛතසික 52ත් විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 ඉතිරි අතීත අනාගත රූප නැහැ. ඒ විඤ්ඤාති ඉතිරි අනාගත අතීත අනාගත රූප 22 ඉතිරි අතීත අනාගත රූප 22 නිර්වාණය ප්‍රඥප්තිය. දැන් කලින් දැක්වූ චිත්ත වීතියට එබඳු අරමුණු නැහැ. ඒ කියන්නේ අර නිවන හා ප්‍රඥප්තිය කියන එක ගත්තේ නැහනේ. ඒට ගත්තේ කොහොම කාම ධර්ම. කාම ධර්ම. දැන් මෙතන ඊට විශේෂයිනේ. සිත 89 කිව්වම කාමාවචර සිත් පමණක් නෙවෙයි. රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්. ඒ ඔක්කොම ගන්න. එතකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් දැක්වෙන සිත් 89 චෛතසික 52 විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 ඒ රූප වලට ඇතුළත් නොකරන ලද ඒ කිව්වේ විඤ්ඤාති රූප 2 ලක්ෂණ රූප 4 කියන විට 6ක් තියෙනවා. ඒ රූප වලට ඇතුළත් වූ තව රූප තියෙන 22යි. ඒ 22 අතීත අනාගත රූප 22යි නිර්වාණයයි ප්‍රඥප්තියයි. නිවනයි ප්‍රඥප්තිය. ඒ ප්‍රඥප්තිය කියන එක බොහොම විශාල එකක්. දැන් ප්‍රඥප්තිය ආරමුණු කරමින් උපදනා සිත් තිබෙනවා. ප්‍රඥප්තියම
මිස වෙන කිසිවක් අරමුණු නොකරන සිත් ගැන අප ඉගෙනගෙන තිබෙනවානේ නේ. ප්‍රඥප්තිය අරමුණු කරන සිත් කීයක් කියලාද දැනගෙන තියෙන්නේ 21ක් කියලා. ඒක විසති වෝහාරේ. රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් වලින් ආකාසානංචායතන සිත් 3යි ආකින්චඤ්ඤායතන සිත් 3යි කියන්නේ 6යි රූපාවචර සිත් 15යි කියන 21. ඒ 21 අරමුණු වන්නේ වාට ප්‍රඥප්ති කියන ධර්ම. කසිනාදී ප්‍රඥප්ති. ඒ ප්‍රඥප්ති ධර්ම අරමුණු කරගෙන දැන් ධානලාභියේ තමන්ගේ ධානයට සමවැද ඒ ධානයෙන් නැගිට නැත්නම් ඒ ධානයට සමවැද ඒ නැගිට අරමුණු කරන්නට පුළුවන් ඒ තමා උපදවාගත්ත ඒ ධානයට අරමුණු ප්‍රඥප්තිය එහෙම අරමුණු කරන අවස්ථාව. එහෙම අවස්ථාවලදී ඒ ප්‍රඥප්තිය අරමුණු කරමින් උපදනයේ මේ කියන ලද දෙවෙනි අවිභූතාරම්මන චිත්ත වීතිය. ඒ දෙවෙනි වරට කී අවිභූතාරම්මන චිත්ත වීතිය. යන්නේ මේ විදිහට මේ චිත්ත වීතිවල දෙකක් දැක්වුවානේ විභූතාරම්මන අවිභූතාරම්මන කියලා. ඒ දෙකේම අර චිත්තක්ෂණ 17 නොලැබෙන බව තේරුම් ගන්න. චිත්තක්ෂණ 17ක් ප්‍රස්ථාර කරන්නේ නැහැ. ඒ චිත්තක්ෂණ 17 ප්‍රස්ථාර කරන අවස්ථාවලදී හැම විටම අතීත භවාංගයක් දක්වනවා. මේවට ඒම අතීත භවාංගයක් දක්වන්නේ නැහැ. භවාංග චලන උපච්ඡේද මනෝද්වාරා වජන ජවන 7 හා තදාරම්මන දෙවෙනි එකේ ජවන 5 හා භවාංගය ජවන 5න් අවසන්. මේ ජවන 7 හා මේ භවාංගය 5 නෙමෙයි ජවන 7 ඊළඟට භවාංගය තදාරම්මන උපදින්නේ නැහැ. ඒ විදිහට ඒ කාමාවචර ජවන වාර වශයෙන් මනෝද්වාරික වීති ලැබෙනවා 9ක්. අපි කියවනේ විභූතාරම්මන වීති 5ක් කියනවා. ඊළඟට අවිභූතාරම්මන වීති 2ක්. 5යි 2යි 7යි. දෙවෙනි වරට කී විභූතාරම්මන වීති 1යි. අවිභූතාරම්මන වීති 1යි. එහෙම ගත්තම කාම ජවන් යෙදෙන මනෝද්වාරික වීති 9ක් ලැබෙනවා. ඊළඟට කියන්නට තිබෙන්නේ මරණාසන්න වීතිය ගැන. පාඩමේ මේමයි මරණාසන්න වීතිය. දැන් මරණාසන්න වීතිය කියන්නේ ඒ වචනයෙන්ම තේරෙනවා මරණය කියන එක ධර්මයේ වශයෙන් දක්වනවා නම් කිව යුතුව තිබෙන්නේ චුතිසිත ඇතිව නැතිවන නැතිවීම කියන එය තමයි මරණය හැටියට දක්වන්නේ. තවත් විදිහකින් කියනවා නම් එක භවයක් පිළිබඳ වූ රූප ජීවිතේන්ද්‍රියයාගේ සිඳියාම මරණය. ඒක භව පරියාපන්නස්ස ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ මරණං. තවත් විදිහකින් එය පෙන්නනවා ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින්ගරං. එහෙම දක්වනවා. ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්ධෝ තදාසේති නිරත්තංව කලින්ගරං. එහෙම ආයුෂේ කියන ජීවිතේන්ද්‍රිය රූපයත් උෂ්ම වශයෙන් දැක්වෙන කර්මයෙන් හටගත් තේජෝ ධාතුවත් විඥානයයි කියන ඒ භවාංග චිත්ත යත් කියන මේ තුන මේ ශරීරයෙන් ඉවත් වුණු විට ගිලිහුණු විට මරණය වන්නේ. ඒ තමයි මරණය. ඉතින් අන්න ඒ මරණයට ආසන්නව ලැබෙන සිත් වේලියටයි මරණාසන්න චිත්ත වීති කියන්නේ. ඒ මරණාසන්න චිත්ත වීති කියලා ඒ ලැබෙන කාහට හෝ ලැබෙන සිත් වේලි කීපයක් වන්නට බෑ. සිත් වේලියක් වශයෙන් ලැබෙන්නේ එකයි. මරණාසන්න චිත්ත වීති කීපයක් එක්කෙනෙකුට ලැබෙන්නට බෑනේ. එක්කෙනෙකුට ලැබෙන්නේ මරණාසන්න එක චිත්ත වීතියක්. සිත් වේලියක්. යන්නේ චිත්ත වීතිය අවසානයේදී තමයි මේ භවයේ පිළිබඳ වූ සිත් පරම්පරාවේ අන්තිම සිත හටගන්න.
ඒකට කියනවා චුතිය කියලා. ඒ චුතිසිත ඇතිව නැතිවීම සමග මේ භවයේ පැවැත්මක් නැහැ. මේ භවය අවසන්. කාටහරි මරණාසන්න චිත්ත වීතියේ මේ චිත්ත වීතියේදී චුතිය හටගන්න නැති වුණා. ඊට පස්සේ මේ භවය අවසන්. චුතිසිතේ භංගයත් සමග මේ භවය අවසන් වෙනවා. ඊට අනතුරුව අතරක් නැතිවන පරිදි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ඇති වෙනවා. ප්‍රතිසන්දි සිතකට. එතකොට මේ භවයෙන් චුත නොවි ඊළඟ භවයේ ප්‍රතිසන්දියක් ලැබීමක් නැහැ. මේ භවයේ සිටියේදී ඊළඟ භවයේ උපදිනවයි කියන්නට බෑ. ඒ චුතියට අනතුරුවයි ප්‍රතිසන්දි. අනේ ඒ චුතිය වන්නට කලින් මේ භවයේ අත්හරින සිත වශයෙන් එන ඒ චුතිය ඇතිවන්නට කලින් සිත්පේලියක් හටගන්න. චුතිය ඒ චිත්ත වීතියේම සිතක් නෙවෙයි. අප ඉගෙනගෙන තිබෙනවා පටිසන්ධි භවාංග චුති කියන මේ කෘත්‍යයන් තුන සිදු කරන සිත් ඒ අවස්ථාවලදී වීති සිත් වන්නේ නැත. ඒවා වීති මුක්තයි කියන්නේ. ඒවා ద్వාරික සිද්ද නොවේ, වීතියක ලැබෙන වීති සිද්ද නොවේ. ඒවා ద్వාර විමුක්ත වීති මුක්ත සිත් කියලා අපි දැනගෙන තිබෙනවා. අනේ ඒ පටිසන්ධි භවාංග චුති වශයෙන් ලැබෙන සිත යම් කර්මයක විපාකයක් වශයෙන් ලැබෙන සිතක් බවද අප දැනගෙන තියෙනවා. ඒක කර්මයක විපාක. ඒ පළමු කොට ප්‍රතිසන්දි වශයෙන් අනතුරුව භවාංග වශයෙන් ඒ භවයෙන් ගිලිහිම් වශයෙන් ගිලිහීමේදී චුති වශයෙන් එහෙමයි ඒ සිත් හටගන්නේ. ඒ ප්‍රතිසන්දිය ඊළඟ භවය පිළිබඳව නම් මේ භවයේ ගිලිහීම චුතියෙන් දක්වන. ඊට කලින් මේ භවයෙන් ගිලිහි ලබන ඒ ප්‍රතිසන්දිය නියම කරන කර්මය ඉදිරිපත් වී ඒ කර්මය නිසා ලැබෙන අරමුණුගෙන තමා ඒ මරණාසන්න සිත් හටගන්නේ. ඒ නිසා මරණාසන්න චිත්ත වීතිය පිළිබඳව කතා කරන විට ඒ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වශයෙන් ලැබෙන ඒ ධර්මයන් වචන තුනකින් දක්වනවා. කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය. කර්මය වන්නේ කර්මය කියන්නේ යම් භවයකින් සව අනිත් භවය ලබන විට ඒ ලබන්නට තිබෙන භවය නියම කරන ඒ භවයේ ප්‍රතිසන්දිය ලබා දෙන ඊට ඉවහල් වන කර්මය. ඒ කර්මය කුසල කර්මයක් වන්නට පුළුවන්, අකුසල කර්මයක් වන්නට පුළුවන්. ඒ කුසල අකුසල කර්මයන් අතරින් යම් කිසිවක් තමා ඒ ප්‍රතිසන්දිය ගෙන දෙන හේතුව වන්නේ. ප්‍රතිසන්දිසිත සංඛ්‍යාත විපාකයේ ගෙන දෙන හේතුව වන්නේ ඒ කර්මය. ඒ කර්මයම අරමුණු වන අවස්ථා තිබෙනවා. සමහර විටක කර්මයම අරමුණු වෙනවා. ඒ කර්මයම අරමුණු වෙනවා නම් ඒ අරමුණු වන්නේ මනෝද්වාරික චිත්ත වීතියකට. ඒ මරණාසන්න චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතියක් වන්නට ඕන. කර්මය අරමුණු කරමින් උපදනා චිත්ත වීතියක් නා. මග්නිසාද කර්මය කියන්නේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, නෑහට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන එහෙම ධර්මයක් නොවේ. ඒක මනෝද්වාරයෙන් ගත යුතු අරමුණ කර්මය කියන්නේ. ඒ නිසා ඒ කර්මය ආරම්භ කරනවා නම් මනෝද්වාරික චිත්ත වීතියක්. කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන මේ දෙකෙන් එකක් ආරම්භ කරන චිත්ත වීතිය ඒ කොයි ద్వාරික චිත්ත වීතියක් වන්නට පුළුවන්. චක්සුද්වාරික, සෝතද්වාරික, ගානද්වාරික, ජීවහද්වාරික, කායද්වාරික, මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක් වන්නට පුළුවන්.
කර්ම නිමිත්ත හා ගති නිමිත්ත අරමුණු කරන්නා වූ චිත්ත වීති. ඉතින් මරණාසන්න වීති ඇතුළත් වන්නේම කාමාවචර වීති වලට. ඒ කාමාවචර වීති වලට කියන්නේ කාමාවචර වීති තව තිබෙනවා අර්පණා වීති කියලා කොටසක්. අර්පණා වීති කියන ඒවා ධ්‍යාන මාර්ග ඵල පිළිබඳ වූ වීති. ඒවා මෙහිදී කතා කරන්නේ නැහැ ඒවා පිළිබඳව. මරණාසන්න වීතිය කාහට ලැබුණා. ඒ ලැබෙන පුද්ගලයා මේ කාම භූමියේ ඉන්න කෙනෙක් වත් රූප භූමියේ සිටින කෙනෙක් වත් අරූප භූමියේ සිටින කෙනෙක් වත් එම නැත්නම් මාර්ගඵලාධිගමය කර කෙනෙකු වත් ඒ මරණාසන්න වීතිය හැම විටම කාහට කාම ජවනයන් ලැබෙන කාමාවචර වීතිය. ඒ කාමාවචර වීති වලටමයි ඒ ඇතුළත් වන්නේ. අනේ ඒක හොඳටම පේනවා. දැන් චක්සුද්්වාර වීති කියන විට ඒ කාමාවචර වීතියක් මිසක අර්පණා වීතියක් වන්නට බැරි කියන්නේ. මොකද රූපාරම්මණයක එල්බගෙනයි හටගන්නේ. ඒ වගේමයි සෝතද්්වාරික වීතියක් කියන්නේ. ඒක ශබ්දය ආරම්භ කරේ. ඒක කාමාවචර ධර්මයක්. ඒ නිසා ඒ කාමාවචර වීති වලටයි ඒව ඇතුළත් වෙන්නේ. ඉතින් ඒ චක්සුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, ඒ මනෝද්්වාර කියන ඒ ద్వාරික වීති වශයෙන් දක්වන විට ඒ මරණාසන්න චිත්ත වීතිද සවදෑරුම් එයින් චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතිය සිවදෑරුම් වෙනවා. හතර වැදෑරුම්. ඒ සිවදෑරුම් වන්නේ ඒ මරණාසන්න වීතිය ඇතැම් විට ජවනයෙන් අවසන් වී චුතිය වෙනවා. ඒ කියන්නේ ජවනයේට අනුතුරුව චුතිය වෙන වීතියක්. ඇතැම් විටක ජවන තදාරම්මන චුති. ඒ කියන්නේ ජවනයන්ට අනුතුරුව තදාරම්මන වී ඊළඟට චුතිය වෙන වීතියක්. ජවන චුති, ජවන තදාරම්මන. ඊළඟට ජවන භවාංග චුති. ජවනයට අනුතුරුව භවාංගය වී ඊට අනුතුරුව චුතිය වෙන වීතියක්. ඊළඟට තව තිබෙනවා තදාලම්බන වලට අනුතුරුව භවාංගය වී ඊට අනුතුරුව වීතියක්. එතකොට ජවන චුති, ජවන භවාංග චුති, ජවන තදාලම්බන චුති, ජවන තදාලම්බන භවාංග චුති. ජවන චුති, ජවන භවාංග චුති, ජවන තදාලම්බන චුති, ජවන තදාලම්බන භවාංග චුති. අනේ ඒ විදිහට ඒ චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතිය සතර වැදෑරුම්. ඒ අවස්ථාවලදී ඇතැම් කෙනෙකුට ඒ අයට ලැබෙන හැටි. දැන් ජවනයට අනුතුරුව චුතිය වෙන වීතිය ගතහොත් අතීත භවාංගය. අපි අතීත භවාංග අපි ගනිමු ඒ රූපාරම්මණය. දැන් චක්සුද්්වාරික මරණාසන්න චිත්ත වීතියක් නම් රූපාරම්මණයයි අරමුණ වශයෙන් ලැබෙන්නේ. චක්සුද්්වාරිකනේ රූපාලම්බන. ඉතින් චක්සුද්්වාරික වූ නිසාම රූපාලම්බනයක් අතීත රූපාලම්බනයක් වෙන්න බෑනේ. වර්තමාන රූපාලම්බන. ඒ වර්තමාන රූපාලම්බනයක් අරමුණු කොට උපදනා වූ ඒ චිත්ත වීතිය ප්‍රස්ථාර කිරීමේදී අතීත භවාංග යොදන්නට වෙනවා. ඒ කියන්නේ වර්තමාන වූයේ රූපය යම් වෙලාවක හටගෙනනේ. ඒ වර්තමාන රූපයක් දැන් තියෙනවා. ඒක යම් කිසි අවස්ථාවකදී හටගත්. ඉතින් හටගත් අවස්ථාවෙම ద్వාරයට යමු වන්නේ නැහැ. ඒ නිසා තමයි අර අතීත භවාංග එකක් හෝ කීපයක් දක්වන්නේ. ඒ ඊට අයත් ආයු කාලය මේ ප්‍රමාණ ගත වෙලායි මේ රූපාරම්මණය
ద్వාරයට යමුනේ කියන එක දැක්වීමට අතීත භවංග කීපයක් ප්‍රදාන. හොඳයි අපි ගනිමු එක අතීත භවංග එකක්. ඒ කියන්නේ ඉපද එක චිත්තක්ෂණයක් ගත වුණාට පසු ඒ රූපාලම්බනය චක්සු ద్వාරයට යොමු වෙනවා. එතෙන්දී මේ යොමු වෙන අවස්ථාවේදී ආපాతගත වෙන අවස්ථාවේදී තමයි භවංග චලනය වන්නේ. ඊළඟට භවංග උපච්ඡේදය මේ රූපාරම්මණය දකින්නට නම් ඒ රූපාරම්භණයට මේ සිත් හරවන ආවර්ජන සිත උපදින්නට ඕනේ. ඒ නිසා පංචද්වාරා වජ්ජන සිත ඊළඟට රූපාරම්මණය දක්නා වූ චක්කු විඥානය පිළිගන්නා වූ සම්පටිච්ඡනය ඒ තීරණය කරන සම්තීරණය ව්‍යවස්ථාපන කියන නිශ්චය කරන විනිශ්චය කරන වත්තපන සිත ඊට පසු ජවනය පිළිබඳව මරණාසන්න අවස්ථාවේදී දක්වන විශේෂයක් තිබෙනවා. වෙන අවස්ථාවලදී මෙන් ජවන් සිත ජවනය 7 වරක් උපදින්නේ නැහැ. ජවනය 5 වරක් උපදිනවා. ජවනය 5 වරක්. ඒ අවස්ථාව වස්තු රූපය දුර්වල අවස්ථාවක්. ඒ නිසා ඒ ජවනය මරණාසන්න අවස්ථාවේදී දක්වන්නේම 5ක්. ඊළඟට ජවනයේට අනුතුරුව චුතිය වන විදියක නම් ජවන් 5යි චුතිය. චුතියට අනුතුරුව දැන් චුතිය කියනකොට ඒක චිත්ත වීතියේ වීතිසිතක් නුනට චිත්ත වීතියේ වීතිසිතක් නම් ඒ චිත්ත වීතියේ අරමුණ වූ ඒ අරමුණෙහිම එල්බගෙන පවතින්නට ඕන. ඒක නෙවෙයි අරමුණු කරන්නේ. චුතිසිතෙන් අරමුණු කරන්නේ මේ භවයේ ගිලිහෙන්නේ යම් භවයකින් නම් ඒ භවයේ ප්‍රතිසන්දිසිතෙන් ගත්ත අරමුණ. ඒක මේ වීතියට ඇතුළත් නැහැ. නමුත් සිතට සිත් පරම්පරාවේ සිතක් ඒක. ඒ සිත ඇති නොවි මරණය වන්නේ නැහැ. මරණය වන්නට නම් ඒ සිත ඇතිව නැති වෙන්නට ඕනේ. මේ භවයේ තිබෙන අන්තිම සිත. චුති චවනතා කියන්නේ ඒක. ඒක තමයි ගිලිහෙන සිත. මේ භවයේ අත්තරින ඊළඟට ප්‍රතිසන්ධිය කියන එකත් ద్వාරික සිතක් හෝ වීති සිතක් නෙවේ. නමුත් ඒක මේ සිත් පරම්පරාවේ ඊළඟට ඇතිවන සිත ප්‍රතිසන්ධි සිත. ඒ ප්‍රතිසන්ධි සිතෙන් අරමුණු කරන්නේ අර චුති සිතෙන් අරමුණු කළ ධර්මය නෙවෙයි මරණාසන්න ජවනයන්ගෙන් අරමුණු කළේ. මරණාසන්න ජවනයන්ගෙන් අරමුණු කළේ. දැන් එතකොට දැන් මේ අපේ කතාවට මරණාසන්න ජවනයන්ගේ අරමුණ වශයෙන් ගත්තේ කුමක්ද? රූපාරම්මණය. රූපාරම්මණය ගත්තේ. අන්නේ රූපාරම්මණය අරමුණු කරමින් තමා ප්‍රතිසන්දි සිත උපදින්නේ. දැන් අපි සිත් ගණන් ගත්තොත් එකකට අනතුරුව උපදගෙන ගිය සිත් ගණන ගතහොත් අතීත භවාංගය භවාංග චලනය ඊළඟට භවාංග උපච්ඡේදය පංචද්වාරා වජ්ජනය සම්පටි චක්කු විඥානය සම්පටිච්ඡනය සම්තීරණය වොත්තපරි ජවන් පස ඊළඟට චුතිය ඒකට කීයද චිත්තක්ෂණ 17 තව රූපයට අවශ්‍ය තිබෙනවා චිත්තක්ෂණ 3ක් දැන් මේ අපි මේ 14 ගත්තේ කවර සිතකටද චුති ඊළඟට ප්‍රතිසන්දි සිතෙන් ගන්නා අරමුණ වන්නේ රූපාරම්මණයමයි. මේ මරණාසන්න ජවනියෙන් ගත්ත රූපාරම්මණය. එතකොට මේ රූපාරම්මණය නැති වුණු රූපාරම්මණයක් නෙවෙයි, තවම පවතින රූපාරම්මණය. වර්තමාන රූපාරම්මණය. ඒ 15 17 එතකොට ප්‍රතිසන්දි සිතට අනුතුරුව උපදින්නේ භවාංග සිත. ඒ භවාංග සිතේ අරමුණ වන්නේ ප්‍රතිසන්දි සිතෙන් ගත්ත අරමුණ. එතකොට ප්‍රතිසන්දි සිතෙන් ගත්තේ රූපාරම්මණයම නම් භවාංග සිතේ අරමුණ වන්නේ රූපාරම්මණය. එතකොට මේ භවාංග සිත් දෙකක් උපදිනවා
ඒ වර්තමාන රූපාරම්මණයෙහි මෙල්බගෙන ඊළඟට උපදනා වූ භවාංග සිත රූපාරම්මණයම තමයි එහි අරමුණ. ඒ භවාංග සිත යම් වේලාවක උපදීද ඒ උපදන අවස්ථාවේදී මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත රූපාරම්මණයෙම තමයි අරමුණ වන්නේ. නමුත් ඒ පසුව ඇතිවන්නා වූ භවාංග සිත් වලට ඒ රූපාරම්මණය අරමුණු වන්නේ වර්තමාන රූපයක් හැටියට නෙවෙයි. රූපය නැති වෙලා. නමුත් නැතිව ගියත් ඒ රූපාරම්මණයයි අරමුණු කොට ඒ භවාංග සිත පවතින. ඒ භවයේ පවතින තාක් අන්න එහෙම තේරුම් ගන්නට. ඒකට එක භවයක ප්‍රතිසන්දිසිත භවාංග සිත චුතිසිත කියා නම් තුනක් ලබන කෘත්‍ය තුනක් සිදු කරන සිත වන්නේ එකම සිතක්. ඒ වර්ග වශයෙන් ගත්තම එකම විපාක සිතක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ එකම විපාක සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික විපාක සිත නම් ප්‍රතිසන්දිසිත වූයේ භවාංග සිත වන්නේත් ඒකයි චුතිසිත වන්නේත් ඒකයි. ඒකට එක කර්මයක විපාකයක්. ඉතින් අර මුල් අවස්ථාවේදී ප්‍රතිසන්දිසිත උපදිනකොට ගිය જાතියේ මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත ඒ අරමුණේ ආයු කාලය තවත් ඉදිරියට තිබේ නම් ප්‍රතිසන්දිසිතේ අරමුණ වන්නේ ඒ ඉදිරියට ආයුෂ තවත් තිබෙන ඒ අරමුණ නම් ඒ ප්‍රතිසන්දිසිතේ අරමුණ වශයෙන් දක්වන්නට තිබෙන්නේ වර්තමාන අරමුණ වර්තමාන රූපාරම්මණය. අනේ එහෙම තේරුම්. දැන් එහෙම ඒ භවාංග සිත් එකක් දෙකක් නෙවෙයි උපදිනවයි කියා දක්වන්නේ භවාංග සිත් 15ක් හෝ 16ක් ප්‍රතිසන්දියට අනතුරුව උපදිනවා. ඊළඟට මනෝද්වාරා වජ්ජන සිත මේ ලැබූ ආත්ම භාවය අරමුණු කොට කියන්නේ ලැබූ ජීවිතයට ආශා කරමින් උපදනා වූ ජවන් උපදින්නට කලින් මේ ලැබූ අත්බවට සිත් පරපුර යොමු කරන මනෝද්වාරා වජ්ජනේ උපදින. ඊළඟට උපදින්නේ ජවන් සිත් 7ක්. ඒ කියන්නේ එක සිතක් ජවන කෘත්‍යයෙන් උපදිනවා. ඒ සිත කාහට වුවත් ලෝභ මූල සිත. ලෝභ මූල සිත. ඒ කියන්නේ ඒ ලෝභ මූලෙහි ලැබෙන ditthිගත සම්පයුක්ත සිත් 4 අතුරෙන් යම් සිතක් හෝ සුදුසු පරිදි ඒ වගේම ඒ ditthිගත සම්පයුක්ත සිත් නූපදන తত্ত্বය ඇති කරගත්ත සෝවාන් ආදී පුද්ගලයෙකු නම් ditthිගත විප්පයුක්ත ලෝභ මූල සිත් 4න් එකක් උපදිනවා ජවන කෘත්‍යයෙන් 7 වරක්. ඒ ජවනයට කියන්නේ භව නිකාන්තික ලෝභ ජවනය කියලා. භව නිකාන්තිය කියන්නේ භවයට ආසා කරන භවයේ ඇලෙන ලෝභ ජවන ලෝභ සිත ජවන කෘත්‍යයෙන් උපදින භව නිකාන්තික ලෝභ ජවන. අනේ ඒ නිසා ඒ උපදින තැනත්තා කවරෙක් වුණත් ඉපදීමක් වේ නම් කොහේ හරි ඒක නිර්යාදී තැනක තිරිසන් භවයක දෙව්ලොව බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසෙහි වුණත් ඒ සුද්ධාවාසෙහි උපදිනවනේ අනාගාමි සුද්ධාවාසෙහි වුණත් ඒ ප්‍රතිසන්දිසිතට අනුතුරුව භවාංග සිත් 15ක් හෝ 16ක් ලැබි ඉන්පසු මනෝද්වාරා වජ්ජන සිතෙන් ඒ ලැබූ ආත්ම භාවයට සිත් පරපුර යොමු කොට ඒ ආත්ම භාවය පිළිබඳව ආසා කරන එහි ඇලෙන භවනිකාන්තික ලෝභ ජවන් 7ක් උපදිනවා. ලෝභ සිතත් 7 වරක් උපදිනවා ජවන කෘත්‍ය. ඊළඟට සිත භවාංගයට වැටෙනවා. මේ භවාංග වශයෙන් පවතිනවා කාම ලෝකයේ දැන් මව් කුසක ප්‍රතිසන්දිගත් කෙනෙකුට නම් කාය ප්‍රසාදය ඒ ප්‍රතිසන්දිගත් ඇසිල්ලේම අවස්ථාවේදීම ඇතිවන බැවින් ඒ කයේ ඇතිවන ඒ කයේ වැඩිමක් සමග කාය විඥාන වීති ලැබෙන කාය විඥාන. නමුත් චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන
ඒ ජීවහා විඥාන කියන ඒ සිත් ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නට අවස්ථාවක් කියන්නේ ඒ අවස්ථාව මුල් අවස්ථාවේදී ඒවා නැහැ. ඒ රූප නැහැ. ඒ පසුව හටගත්තා. රූප දැකීම ආදී කෙරෙන්නේ නැහැ මව කුසදී. මව කුසදී ඇතිවන්නේ ඔය කාය විඥාන සිත්. කාය ద్వාරික සිත් ඇති. එහෙම දක්වා තිබෙනවා. එදින් ඒ භවනිකාන්තික ලෝභ ජවනයේ සතරක් ඉපදුනාට පස්සේ භවාංග පතනය වෙනවා. එදී ඒට කිව්වේ චක්සුද්්වාරික මරණාසන්න වීති කියලා. ඉතින් ඒ විදිහට ප්‍රස්තාර කරන්නට වෙනවා. දැන් අපි කිව්වේ ජවනයට අනතුරුව චුතිය වන වීති. ජවනයට අනතුරුව භවාංග වන වීතියක් තිබෙනවා. ජවනයට අනතුරුව භවාංග සිත වරක් හෝ දෙවරක් ඉපද ඊළඟට චුතිය වෙනවා. ජවනයට අනතුරුව තදාලම්බන ඉපදිලා තදාලම්බනයට අනතුරුවම චුතිය වන වීතිය. තදාලම්බනයට අනතුරුව චුතිය වන්නේ නැතුව තදාලම්බනයට අනතුරුව භවාංගය වී ඊළඟට චුතිය වන වීතියක්. අන්න ඒ විදිහ ඒක සුදුසු පරිදි ප්‍රස්තාර කරගන්නට ඕන. ජවන චුති, ජවන තදාරම්මන චුති, ජවන භවාංග චුති, ජවන තදාරම්මන භවාංග චුති. ඉතින් සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහාද්්වාරික, කායද්්වාරික කියන ඒ ద్వාරයන්හි ලැබෙන චිත්ත වීතිද ඒ විදිහට ජවන චුති ආදී වශයෙන් දැනගන්නට. එහෙම ගත්තම චක්සුද්්වාරේහි මරණාසන්න චිත්ත වීති හතරක්. ඒ විදිහට සෝතද්්වාරේහි හතරක්, ගානද්්වාරේහි හතරක්, ජීවහාද්්වාරේහි හතරක්, කායද්්වාරේහි හතරක්. එතකොට පංචද්වාරෙහි මරණාසන්න චිත්ත වීති 20ක් ප්‍රස්තාර 20ක්. එතකොට මේ 20ම කාම භූමි 11ෙහි ලැබෙනවා. කාම භූමි 11යි කියන්නේ සතර අපාය, මිනිස් ලොව, දෙව්ලොව 6ක් කියන්නේ. ඒ කාම භූමි 11ෙහිම මේ පංචද්වාරික මරණාසන්න චිත්ත වීති 20 ලැබෙනවා. ඒ පුද්ගලයන් වශයෙන් ගන්නා විට කාම භූමියෙන් චුතව එහිම උපදන පෘථග්ජනයෝ 4 දෙනා. පෘථග්ජනයෝ 4 දෙනායි කියන්නේ දුර්ගති අහේතුකයා, සුගති අහේතුකයා, ද්වි හේතුකයා, ත්‍රි හේතුකයා කියන පෘථග්ජනයෝ 4 දෙනා. දුර්ගති අහේතුකයා කියන්නේ නිරය, තිරිසන් අපාය, പ്രേත විෂය කියන මේවාෙහි උපදනා අය. ඒ අය දුර්ගති අහේතුක. ඒ අයගේ ප්‍රතිසන්දිසිත වන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත. ඒ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත යමෙකුට ප්‍රතිසන්දි වශයෙන් ලැබුණි නම් එතනත්තා දුර්ගති අහේතුකය. යමෙකුට කුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත ප්‍රතිසන්දි වශයෙන් ලැබුණා නම් ඒ තැනැත්තා සුගති අහේතුකය. ඒ දෙදෙනා පෘථග්ජනය. දුර්ගති අහේතුක, සුගති අහේතුක. ඊළඟට ද්වි හේතුකය. ද්වි හේතුකයා කිව්වේ උපතින් ඥානේ නැති. තවත් විදිහකින් කියනවා නම් ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4ක් තිබෙනවා. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත, එම සසංඛාරික විපාක සිත, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික විපාක සිත, එම සසංඛාරික විපාක සිත කියන එම විපාක සිත් 4ක් තිබෙනවා ඥාන විප්‍රයුක්ත. අන්න ඒ සිත් 4න් යම ප්‍රතිසන්දිසිත වශයෙන් යමෙකුට ලැබුණි නම් ඒ තැනත්තා ද්වි හේතුකයෙක්. ඔහුට උපතින් ලැබුණේ අලෝභ අදෝෂ කියන හේතු දෙක. ඒ ප්‍රතිසන්දිසිතේ අමෝහය කියන හේතුව ලැබුණේ නැහැ. අමෝහය කියන්නේ ප්‍රඥාව, නුවණ. ඒ නිසා හිතම උපතින්ලත් නුවණ නැති කෙනෙක්. ඒ ද්වි හේතුක. අනිත් එක්කෙනා ත්‍රි හේතුක. ඒ ඥාන සංප්‍රයුක්ත විපාක සිත් 4න්
යමක් ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබුණා. ඒ තැනත්තා තව ඒ කාම භූමිය ගැන කතා කළේ. ඒ නිසා කාම භූමියේ ඒ අයයි ලැබෙන්නේ. ඒ ත්‍රි හේතුකය කියන විට කාම භූමික සත්වයන් පමණක් නෙවෙයි. රූප භූමික, අරූප භූමික ඒ අය ත්‍රි හේතුකයනේ. දැන් මේ කතාව කාම භූමිය. කාම භූමියෙන් චුතව එහිම උපදනා ප්‍රත්‍යඥයන් 4 දෙන. කිවි ඔය 4 දෙන. දුර්ගතිය හේතුකයා, සුගතිය හේතුකයා, ද්වි හේතුකයා, ත්‍රි හේතුකයා. ඊළඟට සෝවාන් සකදාගාමි ඵලස්තයන් දෙදෙනා. සෝවාන් සකදාගාමි ඵලස්තයන් දෙදෙනා. සෝවාන් සකදාගාමි ඵලස්තයන් කියන්නේ ඒ සෝවාන් මාර්ග ඵලයන්ට සකදාගාමි මාර්ග ඵලයන්ට පැමිණි අයනේ. ඒ ආර්ය පුද්ගලයන් දෙදෙනෙක්. ආර්ය පුද්ගලයන්. ඒ ආර්ය පුද්ගලයන් කොහිද උපදින්නේ? ඒ අය දුර්ගතියේ උපදින්නේ නැහැ. සුගතියෙහිමයි උපදින්නේ. සුගති භවයේ. ඒතකොට සුගතියෙහි උපදනා ඒ ආර්ය පුද්ගලයන් මේ කියන ලද අරමුණු ඇති මරණාසන්න ජව ඇති වෙනවා, ඇති වෙන්නට පුළුවන්. ඒකයි එතන කියන්නේ ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික මරණාසන්න වීති. අපි කියන 20ක් කියලා. ඒ 20 සුදුසු පරිදි මේ පුද්ගලයන්ට. එතකොට ප්‍රත්‍යඥයන් 4 දෙනා ආර්ය පුද්ගලයන් අතුරෙන් දෙන්නේ සෝවාන් සකදාගාමී. මරණාසන්න චිත්ත වීතිය මනෝද්වාරිකවත් ලැබෙන. මනෝද්වාරික මරණාසන්න චිත්ත. මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතිය කාම භූමියෙන් චිතව එහිම උපදින්නන්ට ඒ පංචද්වාරෙහි මෙන්ම 4 ආකාර. ඒ ජවන චුති, ජවන තදාලම්මන චුති, ජවන භවාංග චුති, තදාලම්මන භවාංග චුති. වශයෙන් 4 ආකාර. ඒ භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරා වජ්ජන කියන මේවා ඉපද ඒවා එක එක බගින්නේ. ඊළඟට ජවනය 5 වරක් වෙලා. චුතිය ප්‍රතිසන්දි භවාංග 15ක් හෝ 16ක් ඒ විදිහට ඒ පිළිවෙලින් ඇති වෙනවා. භවාංග චලන උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ජවන් පස චුති ප්‍රතිසන්දි භවාංග 15ක් හෝ 16ක් අනතුරුව මනෝද්වාරා වජ්ජනය භවනිකාන්තික ලෝභ ජවනයේ සත්වර ඊළඟට භවාංග. ඒ මරණාසන්න චිත්ත වීතිය ප්‍රස්තාර කිරීමේදී අර ප්‍රතිසන්දිසිත ඊට අනතුරුව ලැබෙන භවාංගසිත ඊට පස්සේ ලැබෙන මනෝද්වාරා වජ්ජනය ඊළඟට ලැබෙන භවනිකාන්තික ලෝභ ජවනය ඒවා දක්වනවා. ඉතින් ඒවා ඔක්කොම මේ මරණාසන්න වීතිය නෙවෙයි. ඒක මරණාසන්න නෙවෙයි. ඒක පුදුනාට පසු තත්ත්වයක් නේ. ප්‍රතිසන්දි ගත්තට පස්සේ. නමුත් මේ චිත්ත ප්‍රවෘත්තිය පිළිබඳව දැක්වීමට ඒවා දෙන්නවා. ඒවා දැක්විය යුතුයි. මොකද මේ પરම්පරාවේ චිත්ත પરම්පරාවේ පැවතගෙන යාම මේ භවයෙන් අනතුරුව ඊළඟ භවයේ සිත් පරපුරේ පැවැත්ම පිළිබඳ. දැන් එතන ප්‍රධාන කාරණය තමයි මේ භවයෙන් ගිලිහීමත් ඊට අනතුරුව ඊළඟ භවයේහි පහළ වීමත් කියන මේ දෙක. මේ භවයෙන් ගිලිහෙන එක ඊළඟ සිද්ධිය. මේක සිද්ධි දෙකක්. සිදුවීම් දෙකක්. එක සිදුවීමක් මේ භවයෙන් ගිලිහීම. ඒ සිදුවීමට අනතුරුව ඊළඟ සිදුවීම තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දි. මේවා සිද්ධීන් වශයෙන් දක්වන එක ඊටාම සුදුසු. සුදුසුයි කියන්නේ මේ ඔක්කොම සිදුවීම් තිබේ. සිදුවීම්. ඒ නිසා තමයි සිත පිළිබඳව දක්වන තැනදී යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති.
ආදි වශයෙන් එක සමයක් පිළිබඳව කියනවා. සමයක් කියන්නේ අවස්ථාව, කාලයක්, වේලාවක්, මොහොතක් පිළිබඳව කියනවා. ඒ කියන්නේ ඒ මොහොතේ කියන එක ගන්නට තිබෙන්නේ, කාලය කියන එක ගන්නට තිබෙන්නේ මේ ධර්මයේ පහළ වීම, ඇතිවීම වශයෙන් ගන්නට තියෙනවා. දැන් අපි කාලයක් බෙදනකොට කාලය දැක්වීමේදී ඒ කාලය දැක්වීමට යමක් යොදා ගන්නවා නම් ඒ යොදා ගන්නට තිබෙන්නේ කුමක්ද? මේ ධර්මයන්ගේ වීම, සිදුවීම, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා කාලය කියන එක ධර්මයේ උගන්වන්නේ නම් අභාවයක් කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥප්තියක් කියලා උගන්වනවා. කාලය ප්‍රඥප්තියක්. පරමාර්ථයක් නෙවෙයි. පරමාර්ථ ඒ නිසා තමයි කාලය අරගෙන නැත්තේ පරමාර්ථය දැක්කේ. පරමාර්ථ තුනේ හතරයි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. නිබ්බාන පරමාර්ථය එහෙම වීමක් තිබෙන දෙයක් නෙවෙයි. ඇති වෙන නැති වෙන ස්වභාවයක් නෙවෙයි. ඇති වෙන නැති වෙන දෙයක් වන්නට නම් ඒ ඇතිවීමේ හේතුන් තිබෙන්නට ඕන. එහෙම ඇතිවීමේ හේතුවක් නිවන පිළිබඳව නැහැ. ඒ නිසායි නිවන විසංස්කාර ධර්මය, අසංකත ධර්මය, මේ අජාත, අභූත ආදී වශයෙන් දක්වන ධර්මයෙන් හටගැන්මක් නැති ධර්ම. හටගැන්මක් ඇති ධර්ම සියල්ලටම ඒ හටගැන්මට හේතුවක්, ප්‍රත්‍යක් තියෙනවා. ඒ හටගන්නේ යම් හේතුවකින්. යම් කිසි කාරණයක් ඊට තිබෙනවා. හට ගැනීමේ කාර්ය, හට ගන්නට හේතුව. ඒ හට ගැනීම කියන එක ඒ ඇතිවීමට වමනා කරන දේ. ඒ නිසා සිත පිළිබඳව, රූප පිළිබඳව එහෙම හේතු දක්වලා තියෙනවා. ඒ අවිජ්ජා සමුදය රූප සමුදය, තණ්හා සමුදය රූප සමුදය, කම්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය. ඒ ආදි වශයෙන් ඒවා ඇතිවීමේ හේතු. මෙන්න මේ හේතුන් නිසා මේ ඇති වෙනවා. ඇතිවීමයි කියන එක තමයි සිද්ධිය. ඒ ඇතිවීමට හේතුව වෙනම කාරණයක්. හේතුව කියන එක තව කාරණයක්. දැන් ඒවායේ තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක්, නැතිවීමක්. කියන්නේ හැම සංස්කාර ධර්මයන් උපදවනවා. ඒ එක ධර්මයක් හේතු වෙනවා තව ධර්මයකගේ ඉදීමට. ඒකයි ධම්මා ධම්මේ සංජනින්ති කියලා කියන්නේ. ධර්මයෝ ධර්මයන් උපදවනවා. එහෙම නැතුව මම උපදවනවා, අසුවලා ඉපදෙව්වා, මෙයා ඇති කළා, එහෙම නෙවෙයි. ධම්මා ධම්මේ සංජනින්ති. මොනවා නිසා? හේතු සම්භාර පච්චය. හේතු සමූහය උපකාර වීමෙන්, හේතු සමූහයකදී උපකාරකත්වයෙන් ඒ ධර්මයෝමයි ධර්මයන්ව උපදවන්නේ, පහල කරන්නේ. මේ විදිහට වේතන ධම්මා ධම්මේ සංජනන විපාක ධර්මයක්, විපාක ස්කන්ධයක්, විපාක ධර්ම සමූහයක්, විපාක සිත හායේ සමගයේ උපදනා චෛතසික. ඒ තමයි විපාක ස්කන්ධ. ඒ විපාක ස්කන්ධය කියනකොට විපාක සිතත්, විපාක සිතෙහි ලැබෙන වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ තුනට බෙදෙන චෛතසික. ඒ විපාක ස්කන්ධ. ඒ විපාක ස්කන්ධයන් පමණක් නෙවෙයි කර්මයෙන් උපදවන්නේ. කර්මයෙන් උපදවනවා, කර්ම හේතු වෙනවා උපදීමට. මොනවටද? කර්මජ රූපයන්. කර්මජ රූපයන්. ඒ නිසා යම් භවයක රූපත් තිබේ නම් සිත හා රූපය, කය හා සිත කියන දෙකම පවත්නේ නා ඇතිනියම්. ඒ දෙකේ පහල කරවීමේ ශක්තියක්, හේතුවක්, ප්‍රත්‍යභවක් කර්මයට තිබෙනවා. ඒ නිසා කර්මයෙන් උපදවනවා ඒ කර්මජ රූපත් විපාක ස්කන්ධ, විපාක ස්කන්ධ. ඒ කර්මජ රූප හා විපාක ස්කන්ධ පහළ වීම පිළිබඳව තමයි අප කියන්නේ යම් කිසි භවයක ප්‍රතිසන්ධියක් ගතයි. ඒ ගනු ලබන ප්‍රතිසන්ධිය ඇතැම් විටක සිත පමණක් ඇති ප්‍රතිසන්ධියක් විය. ඇතැම් විටක රූපය පමණක් ඇති ප්‍රතිසන්ධියක් විය. ඇතැම් විටක ඒ කය, සිත, කය කියන දෙකම තිබෙන ප්‍රතිසන්ධි. දැන් නාම ප්‍රතිසන්ධි,
රූප ප්‍රතිසන්ධි නාම රූප ප්‍රතිසන්ධි කියලා එහෙම නාම ප්‍රතිසන්ධිය වෙන්නේ අරූප ලෝකයන්. අරූප භූමි හතරක් තිබෙනවා. ඒ භූමීන්හි ප්‍රතිසන්ධිය නාම ප්‍රතිසන්ධිය. එතකොට ඇතිවන්නේ ප්‍රතිසන්ධි සිතයි ඒ සිත සමග ලැබෙන චෛතසික සමූහයයි. මේ කියන්නේ විපාක ස්කන්ධ. ඒ විපාක ස්කන්ධ මිසක රූප ලැබෙන්නේ නැහැ. අරූප භූමියේ ඒ රූප ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්ධි වශයෙන්. ඒ අසඤ්ඤතලයේ නම් මේ ප්‍රතිසන්ධිය ලබන්නේ ඒ ප්‍රතිසන්ධි වශයෙන් ලැබෙන්නේ ජීවිත නවක රූප කලාපය පමණයි. සිත නැහැ. ඒ සිත භාවනා බලයෙන් නැති කළා යටපත් කළා ඉපදීම නැවත. ඒක භාවනා බලය නිසා తాවකාලිකව වෙන සිද්ධියක්. ඒ తాවකාලික බවත් බොහෝ කාලකට මහා කල්ප 500කට ඊළඟට නාම රූප දෙකම තිබෙන මිනිස් ලොව දෙව්ලොව සය අපාය භූමි කියන මේවායේ සිතයි කයයි කියන දෙකම පෙරපසු නොවි එකවර ලැබෙනවා. හැබැයි ඒ රූප කියන ඒවා ਸਰව සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. දැන් මව කුසක ප්‍රතිසන්දි ගන්න ආයත ඔක්කොම රූප එකවර ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දියේදී ලැබෙන්නේ නැහැ. ඒවා කියනවා සීමා. කොහොම වුණත් ඒ ප්‍රතිසන්දිය ලබන්නේ කවුද කියලා අහුවොත් කුමක්ද කියන්නට තිබෙන්නේ? නැවත ඉපදීම හේතු සියල්ලම නැති කර නොදා පුද්ගලයෝ චුතියට අනතුරුව නැවත ප්‍රතිසන්දියක් ගන්නවා. ඒ ප්‍රතිසන්දියක් ගන්නා පුද්ගලයන්ට මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින කර්මයක් තිබෙනවා. ඒ කර්මය ඒ පුද්ගලයන්ගේ වශයෙන් කුසල කුසල කර්මයන් අතුරෙන් යමක් වන්නේ. එක්ක කුසල් නැත්නම් අකුසල්. ඒ කර්මය නිසා ලැබෙන අරමුණු තුනක් තිබෙනවා. නැත්නම් ඒ කර්මයෙන් නිසා මරණාසන්න අවස්ථාවේදී මරණාසන්න චිත්ත වීතියට අරමුණු වන තුනක් තිබෙනවා. අරමුණු විය හැකි තුනක්. එක්ක කර්මය නැත්නම් කර්මය කිරීමට යොදාගත්ත උදව් කරගත්ත උපයෝගී වූ දෙයක් පිළිබඳව කර්ම නිමිත්ත. එහෙම නැත්නම් මෙරි උපදනේ යම් තැනකනා ඒ තැන පිළිබඳ වූ යම් කිසිවක්. ඒවයි කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන්නේ. මෙන්න මේ තුන අතුරෙන් යම් කිසිවක් තමයි මරණාසන්න අවස්ථාවේදී අරමුණ වශයෙන් ඒ මරණාසන්න චිත්ත වීතියට ලැබෙන්නේ. කර්මයේම ආරම්භ කරනවා නම් මරණාසන්න චිත්ත වීතිය මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතිය. කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත ආරම්භ කරමින් උපදනා මරණාසන්න චිත්ත වීතියක් නම් ශබ්ද්වාරික මරණාසන්න චිත්ත වීතිය අතුරෙන් කවරක් හෝ වන්නට පුළුවන්. ඒක මරණාසන්න චිත්ත වීති පිළිබඳව සලකන විට කතා කරන විට දැනගන්න. මම හිතන්නේ ඒ ඇති අද අපට ඒ පිළිබඳව කළ කතාව අපි අනිත් දවසේ අර්පණා ජවන වීති පිළිබඳව කතා කරමු. අද මෙතකින් නවත්වමු. මේ සංඛාරාංචාපි යදා පඤ්ඤාය පස්සතිය පරිච්ඡේදති විචේතනෝ කියා අපේ සංඛාරාංචා යදා පඤ්ඤාය පස්සතිය පරිච්ඡේදති විචේතනෝ කියා සබ්බේ ධම්මාංචා යදා පඤ්ඤාය පස්සතිය පරිච්ඡේදති විචේතනෝ කියා දුක්ඛපත්තානි 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 ආකාශත්තානි කුම්මත්තානි වානාගාමි දුක්ඛපත්තානි විද්වාසංගකම් ස්ථාපන ආකාශත්තානි කුම්මත්තානි වානාගාමි දුක්ඛපත්තානි විද්වාසංගකම් ස්ථාපන ආකාශත්තානි කුම්මත්තානි වානාගාමි දුක්ඛපත්තානි විද්වාසංගකම්